ආයිබෝවන් ආදරණීය දුවේ පුතේ සුපුරුදු විදිහට 10 ශ්‍රේණියේ ඉතිහාස පාඩම් මාලාවෙන් ඔබත් එක්ක එකතු වෙන මම කුරුණෑගල කොට්ටාස් අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක අයිඑම් ධම්මික කුමාර ඉලංකෝන්. දුවේ පුතේ ඔබට මතක ඇති මේ පාඩම් මාලාවේ පළවෙනි පාඩම ඉතිහාස හැදෑරීමේ මූලාශ්‍රය. අපි පාඩමින් ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන මූලාශ්‍ර හඳුනාගත්තා. හඳුනාගෙන ඒ මූලාශ්‍ර වර්ගීකරණයක් ගොඩනගා ගත්තා. ඒ වගේම දුවේ පුතේ දෙවැනි පාඩමින් සාහිත්‍ය මූලාශ්‍රයන් පිළිබඳව අපි වැඩිදුරටත් අධ්‍යයනය කරනු ලැබුවා. ඉතින් ආදරණීය දුවේ පුතේ අද මම බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක ලංකා ඉතිහාස හැදෑරීමේදී වැදගත් වන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් පිළිබඳව වැඩිදුරටත් තොරතුරු සාකච්ඡා කරන්න. දුපුතේ අපි පළවෙනි පාඩමින් ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍රය වර්ගීකරණය කරගත්තා. ඒදී අපි සරලව පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියන්නේ මොකක්ද කියලා හඳුනගත්තා. ඔබට මතකද දුවේ පුතේ මොනවද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා අපි හඳුනාගත්තේ කියලා? මොනවද පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය? පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය යනු මොනවද? දුවේ පුතේ ඉතිහාසය පිළිබඳව අධ්‍යයනය කරනකොට ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්නකොට ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්නට පුළුවන්, තොරතුරු අනාවරණය කර ගන්නට පුළුවන් සාහිත්‍ය මූලාශ්‍රය හැරුණුකොට අනෙකුත් සියලුම දේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා අපට හඳුනා ගන්න පුළුවන්. ඔබට මතක ඇති දුවේ පුතේ ඉතිහාසය පිළිබඳව තොරතුරු අනාවරණය කර ගන්නට පුළුවන් පොත්පත් අපි සාහිත්‍ය මූලාශ්‍රය කියලා හඳුනා ගත්තා. එහෙනම් දුවේ පුතේ අන්නේ සාහිත්‍ය මූලාශ්‍රය හැරුණුකොට අනෙකුත් සියලුම දේ අපට පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය කියලා සරලව අර්ථ දක්වා ගන්නට පුළුවන්. දුවේ පුතේ අපි පළවෙනි පාඩමේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් වර්ගීකරණය කරගත්තා. ඔබට මතකද? බලමු ඔබේ මතකය කොහොමද කියලා. මොනවද පුතේ? පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය නේද? අපි ඉගෙන ගන්න තියෙන විෂය ධාරාවේ සීමාවන්ට යටත්ව අපි වර්ගීකරණය කරගත්තා. මොනවද? අභිලේඛන, කාසි, නටබුන්, චිත්‍ර, මූර්ති, කැටයම්. මොනවද පුතේ අපි ඉගෙන ගත්ත අභිලේඛන වර්ග? මම කිය පුතේ අභිලේඛනයක් කියලා කීවේ කුමන හෝ මතු පිටක රචනා කළ තියෙන ලේඛනයක්. පොත්පත් හැරුණුකොට කුමන හෝ මතු පිටක රචනා කළ තියෙන ලේඛනයක් අපට සරලව අභිලේඛනයක් කියලා හඳුනා ගන්නට පුළුවනි. ඒ විදිහට පුතේ අපි පහුගිය පාඩමේදී අභිලේඛන වර්ග හඳුනා ගත්තා. සෙල්ලිපි, බිත්ති, තබතහඩු, රන්තහඩු, දැව, මැටිපුවරු, භාජන. මෙන්න මේ සියල්ලක්ම පුතේ අභිලේඛන. ඒ ලේඛනය රචනා කරලා තියෙන මතුපිටේ ස්වභාවය අනුව පුතේ අපි අභිලේඛන වර්ග කරලා හඳුනා ගත්තේ. එන පුතේ කාසියවත් නානක මූලාශ්‍රය නේද? අපි ඈත කාලේ ඉඳලා රන්, රිදී, තඹ වගේ විවිධ ලෝහයන් පාවිච්චි කරලා කාසිය නිෂ්පාදනය කරලා තියෙනවා. අනේ පිළිබඳව පුතේ අධ්‍යයනය කරනු ලබන විද්‍යාවකුත් තියෙනවා. අපි එකට කියන්නේ නානක විද්‍යාව කියලා. කාසි පිළිබඳව
අධ්‍යයනය කරනු ලබන විද්‍යාව නානක විද්‍යාව. ඊළඟ දුවේ පුතේ අපි අවධානය යොමු කරන්නේ නටබුන් පිළිබඳව. නටබුන් පිළිබඳව අවධානය යොමු කරන්නට ඕනේ. ඊට කලින් පුතේ අපිට පුළුවනි සෙල්ලිපි වර්ගීකරණයක් ගොඩනගා ගන්නට. අපි පහුගිය පාඩමින් සෙල්ලිපි වර්ගීකරණයක් ගොඩනගා ගත්ත ඔබට මතක ඇති. අපි පුතේ සරලව සෙල්ලිපි කියලා හැඳින්වුවේ කළුගල් මත රචනා කරලා තියෙන ලේඛන ලිපි නේද? එතකොට මේ ලේඛනය රචනා කරලා තියෙන ගලේ ස්වභාවය අනුව අපිට පුළුවන් සෙල්ලිපි වර්ග කරගන්න. ලෙන් ලිපි, ගිර ලිපි, ටැම් ලිපි, පූර්ව ලිපි, ආසන ලිපි. මේ පාඩමේ පුතේ ඉදිරියේදී මේවා අපි වෙනම සුවිශේෂීව හඳුනා ගමු. ඉතින් දුවේ පුතේ නටබුන් මම කිව්වා දැන් අභිලේඛන හඳුනා ගත්තා. අභිලේඛන වර්ග හඳුනා ගත්තා. සෙල්ලිපි හඳුනා ගත්තා. ඊළඟට කාසියවත් නානක මූලාශ්‍රය හඳුනා ගත්තා. ඊළඟ නටබුන්. අය පුතේ පළවෙනි පාඩමෙන් හඳුනා ගත්තා නටබුන් කියන්නේ මොනවද කියලා. නේද? අපි ආදි මුතුන් මිත්තෝ යම් යම් දේවල් නිර්මාණය කළා. ගොඩ නැගුවා. අන්න ඒව වර්තමානයේ ඒ විදියටම ආරක්ෂා වෙලා නැහැ. නේද? කාලයාගේ ඇවෑමෙන් ඒව විනාශයටපත් වෙලා ගියා. එක්කෝ හිතලා මතලා විනාශ කළා. අන්න ඒ වගේ දැනට ඉතුරු වෙලා තියෙන කොටස් තමයි පුතේ අපි සරලව නටබුන් කියලා හඳුනා ගත්තේ. එතන පුතේ මේ නටබුන් දිහා බලලා අපගේ අධ්‍යයනයේ පහසුවට නටබුන් වර්ගීකරණයක් ගොඩනගා ගන්නට පුළුවනි. ප්‍රධාන වශයෙන් නටබුන් වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. එක තමයි පුතේ ආගමික නටබුන්. දෙවැන්න ආගමික නොවන නටබුන්. නැත්නම් අපි කියනවා ආගමික නටබුන් සහ ලෞකික නටබුන් කියලා. ඊළඟ දුවේ පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර තවත් වැදගත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වර්ගයක් තමයි චිත්‍ර මූර්ති කැටයම්. ලංකා ඉතිහාසය දැරීමේදී බොහෝ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් මූලාශ්‍ර වර්ගයක් චිත්‍ර මූර්ති කැටයම්. මේ සියල්ලක්ම පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර වර්ගයටයි අයත් වෙන්නේ. දෙපුතේ මීළඟටයි බලාපොරොත්තු වෙන්නේ සෙල්ලිපි පිළිබඳව වඩාත් විස්තරාත්මකව ඔබත් එක්ක සාකච්ඡා කරන්න. දැන් අපි දන්නවනේ සෙල්ලිපි කියන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ සෙල්ලිපි කිව්වේ? ඔව්. කළුගල් මත නේද? නැත්නම් ගල් මත, ශිලා මත රචනා කළ තියෙන ලේඛන සෙල්ලිපි. පුතේ මේ සෙල්ලිපි අතර වඩා පැරණිතම සෙල්ලිපි වර්ගයේ විදිහට අපි හඳුනා ගන්න පුතේ ලෙන් ලිපි. පුතේ අපි දැනට පිළි අරගෙන තියෙන මතය අනුව මහින්දාගමනයත් එක්කයි අපි ලේඛන කලාව පටන් ගත්තේ. නමුත් පුතේ වර්තමාන සාධක හම්බෙනවා ඊට කලිනුත් අපි ලේඛන කලාව ලියන්න හුරු වෙච්ච જાතියක් කියලා. කොහොමත් පුතේ මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු ධර්මදූතයන් වහන්සේලා ලංකාවට වැඩම කළාට පස්සේ උන්වහන්සේලාට වැඩ වාසය කරන්න ගල්ලෙන් තමයි ආරාම විදියට සකස් කරලා දුන්නේ. අන්නේ ගල්ලෙන් ආරාම විදියට සකස් කරලා දෙනකොට එම ගල්ලෙන ඇතුළට වර්ෂා ජලයේ යන්නේක වළක්වන්න ගල්ලෙනේ පියස්සට උඩින් කටාරමක් කෙටුවා. අන්නේ කටාරමට යටින් තමයි පුතේ බොහෝ විට මේ ලෙන් ලිපි රචනා වෙලා තියෙන්නේ. ලංකාවෙන් හමුවන ලෙන් ලිපි බොහොමයක්ම සියල්ලක්ම පාහේ බ්‍රාහ්මී අක්ෂර වලින් තමයි රචනා කරලා තියෙන්නේ. එතකොට මේ පුතේ මෙන්න ගල්ලෙන් වල කටාරමට යටින් රචනා කරලා තියෙනවා. බ්‍රාහ්මීය අක්ෂර වලින් රචනා කරලා තියෙනවා. විස්තර බොහොම කෙටි. නමුත් පුතේ ඉතිහාසය පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමේදී හරිම වැදගත් සෙල්ලිපි වර්ගයක් තමයි ලෙන් ලිපි කියලා කියන්නේ.
මං හිතන්නේ දුවේ පුතේ ඔබ කොතෙකුත් ලෙන් ලිපි දැකලා ඇති නේද? අයි බලමු ලෙන් ලිපියක්. බලන්න මේ ඡායාරූපයෙන් නේද? ගල්ලෙනේ පියාස්සේ කටාරමක් කොටලා තියෙනවා. ඒ කටාරමට යටින් බ්‍රාහ්මී අක්ෂර වලින් මේ ලිපි රචනා කරලා තියෙනවා. ඒතකොට දුවේ පුතේ භික්ෂූන් වහන්සේලාට මේ ගල්ලෙන් පූජා කිරීම පිළිබඳ තොරතුරු වාර්තා කරලා තියන්නටයි මේ ලෙන් ලිපි බොහෝමයක් රචනා කරලා තියෙන්නේ. දුවේ පුතේ ඊළඟ සෙල් ලිපි වර්ගය ගිරිලිපි. නැත්නම් අපි කියන පුතේ පර්වත ලිපි කියලා. ගිරිලිපි නැත්නම් පර්වත ලිපි කියලා කියනවා. විශාල ගල් පර්වතවල ගල් තලාවල රචනා කළ තියෙන ලිපි ගිරිලිපි. බලන්න පුතේ නේද? ඉතා විශාල දීගු ගිරිලිපියක්. පුතේ ලංකාවේ මේ ගිරිලිපි රචනා කිරීම ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඉඳලා මහනුවර යුගයේ දක්වාම පැවතුණු බවට සාධක තියෙනවා නේද? ඉතා පැරණිම ගිරිලිපි මිහින්තලයේ දක්නට තියෙනවා නේද? ඊළඟට ගම්පොළ යුගයේ මහනුවර යුගයේ රචනා වෙච්ච ගිරිලිපි ඔය ගඩලාදෙණිය වගේ විහාරස්ථානවල දක්නට තියෙනවා. ඉන්ද්‍රිය පුතේ මේ ලිපි රචනා කිරීම පර්වත ලිපි නැත්නම් ගිරිලිපි රචනා කිරීම ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ ඉඳලා මහනුවර රාජධානි යුගයේ දක්වාම පැවතුණු බවට සාධක අපි හඳුනාගෙන තියෙනවා. පුතේ ඊළඟ සෙල් ලිපි විශේෂය තමයි ටැම් ලිපි. ටැම් ලිපි. කළු ගලක් ගල් ටැඹක් විදිහට ගල් කණුවක් විදිහට සකස් කරලා ඒ මත රචනා කරලා තියෙන ලේඛන අපි සරලව හඳුන්වනවා ටැම් ලිපි කියලා. ටැම් ලිපි කියලා. එතකොට මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ටැම් ලිපියක්. ටැම් ලිපියක්. අපි ඉදිරි පාඩම් වලදී අධ්‍යයනය කරන්නට නියමිත ටැම් ලිපියක්. මේක අපි හඳුන්වන්නේ බදුලු ටැම් ලිපිය කියලා. නැත්නම් සොරබොර ටැම් ලිපිය කියලාත් කියනවා. නැත්නම් බදුලු හෝපිටිගම ටැම් ලිපිය කියලාත් කියනවා. හෝපිටිගම වෙළඳ පොලේ පාලනය පිළිබඳව නීති රීති ඇතුළත් කරලා රචනා කරපු සෙල් ලිපියක් තමයි පුතේ මේ බදුලු ටැම් ලිපිය. බදුලු ටැම් ලිපිය. එනම් පුතේ කළු ගලක් ගල් ටැඹක් විදිහට සකස් කරලා රචනා කරන සෙල් ලිපි විශේෂය අපි හඳුන්වන්නේ ටැම් ලිපි කියලා. ටැම් ලිපි කියලා. දී පුතේ අනිකුත් සෙල් ලිපි වර්ගය මොකට පැහැදිලිව පේනු ඇති නේද? මේ ගල් පුවරු නේද? ගල් පුවරු කළු ගලක් ගල් පුවරුවේ සකස් කරලා තියෙනවා. ඒවා සිරස්ව පිහිටවලා තියෙනවා. සිරස්ව හිටවලා තියෙනවා. කෙලින් හිටවලා තියෙනවා. මොනවද මේ ලිපි වර්ගය? පුතේ මේවා පුවරු ලිපි. පුවරු ලිපි. මේ ඡායාරූපේ ඔබට දක්නට තියෙන පුතේ මිහින්තලා පුවරු ලිපිය. මිහින්තලා පුවරු ලිපිය. මිහින්තලේ ආරාම සංකීර්ණය පාලනය පිළිබඳව බොහෝ තොරතුරු මේ ලේඛනයේ සඳහන් වෙලා තියෙනවා. එතකොට පුතේ මේ දැන් ඔබට පෙනෙන පුවරු ලිපිය අපිට මේක දැක ගන්නට පුළුවන් වෙන්නේ පොළොන්නරුවේදී. පොළොන්නරුවේ දුවේ පුතේ දලදා මළුව කියන ස්ථානයේ වටදාගේ අටදාගේ හැටදාගේ කියන දලදා මාලිගා තුනක් එකම තැනක පිහිටලා තියෙන පොළොන්නරුවේ. අපි ඒක හඳුනා ගන්නවා දලදා මළුව කියලා. මේ දලදා මළුවේ පිහිටලා තියෙන මෙන්න මේ පුවරු ලිපිය අපි හඳුන්වන පුතේ වෙලක්කාර පුවරු ලිපිය කියලා. පුතේ
පොළොන්නරුවේ රජ බවට පත්වෙච්ච පළවෙනි විජයබාහු රජුරුව. ඔබ දන්නවනේ. පළවෙනි විජයබාහු රජුරුව තමයි පොළොන්නරු රාජධානියේ ආරම්භක පාලකයා. එතුමා පුතේ පොළොන්නරු දළදා මාලිගාවේ ආරක්ෂාව වේලක්කාර කුලී හමුදාවන්ට බාර කළා. අන්න ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් අභිලේඛනයක් නැත්නම් සෙල්ලිපියක් තමයි පුතේ නැත්නම් පෝරු ලිපියක් තමයි මේ වේලක්කාර පෝරු ලිපිය. පුතේ ලංකාවේ බොහෝ ප්‍රදේශ වලින් මෙන්න මේ වගේ පෝරු ලිපි දැක් ගන්නට පුළුවන්. ඒවා අපේ ලංකා ඉතිහාසය දැරීමේදී වැදගත් වෙන බොහෝ තොරතුරු අනාවරණය කර ගන්නට පුළුවන් ලිපි විශේෂයක්. දෙපුතේ ඊළඟට අපි හඳුනා ගන්නට යන්නේ ඊට සුවිශේෂී දැක ගන්න ටිකක් අපහසු සෙල්ලිපි විශේෂයක් පිළිබඳව. ඒ සෙල්ලිපි විශේෂය පුතේ අපි හඳුන්වන්නේ ආසන ලිපි කියලා. ආසන ලිපි. මොනවද පුතේ මේ ආසන ලිපි කියලා කියන්නේ? පුතේ කළු ගලක්, ගල් පුවරුවක් මල් ආසනයක් විදිහට සකස් කරලා අන්න ඒ මත රචනා කරලා තියෙන ලේඛන අපි හඳුන්වනවා පුතේ ආසන ලිපි කියලා. දැන් පුතේ මේ ඡායාරූපයෙන් පැහැදිලිව පේනවා. ඔය උඩ ඡායාරූපයෙන් පැහැදිලිව පේනවා නේද? හතරැස් හැඩයට සකස් කරගත්ත මල් ආසනයක් විදිහට සකස් කරගත්ත ගල් පුවරුවක්. මේක තිරස්ව තමයි පිළිලා තියෙන්නේ. නේද? පුවරු ලිපි තියෙන සිරස්වනේ. මේ ලිපි තියෙන තිරස්ව. පොළොවට සමාන්තරව පිළිලා තියෙන්නේ. අනිත් තමයි පුතේ මේ ලිපි සියල්ලක්ම පාහේ මේ චතුරස්‍රාකාර හැඩයෙන් යුක්තයි. බොහෝ විට සමචතුරස්‍රාකාර හැඩයෙන් යුක්තයි. එතකොට බලන්නකෝ මේ ආසන ලිපිවල රචනා විලාසය හරිම අමුතුයි. හරිම අමුතුයි. මේ පුතේ මේ ආසනේ මල් ආසනේ වටේ ඉඳලා මැදට තමයි රචනා කරලා තියෙන්නේ. අපි කියනවා මේක සර්පිලාකාර හැඩයෙන් කියලා. වටේ ඉඳලා ක්‍රමයෙන් ඇතුළට මැදට එන විදිහට තමයි රචනා කරලා තියෙන්නේ. අර පල්ලෙහා තියෙන උපුටා ගැනීමේ සෙල්ලිපි පිටපත් කිරීමේ ලේඛනේ ඒක පැහැදිලිව පුතේ ඔයාලා දැක ගන්න පුළුවන්. පුතේ මේ ආසන ලිපි සියල්ලක්ම පාහේ ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසට අයිති. ඔබ දන්නවද පුතේ? ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවස කියලා කියන්නේ කුමන රාජධානි සමයක්ද? හොඳින් කල්පනා කරන්න. ඔව් පුතේ. ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවස කියලා අපි හඳුනාගන්නේ පොළොන්නරු රාජධානි සමය. එතකොට පුතේ ලංකාවේ විවිධ තැන්වල පිහිටලා තියෙන මෙන්න මේ ආසන ලිපි සියල්ලක්ම පාහේ ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවසට අයිති. එහෙදිත් පුතේ මේ සියල්ලක්ම පාහේ ලංකාවේ වැඩිපුරම සෙල්ලිපි සංඛ්‍යාවක් පිහිටපු කීර්තිසී නිශ්ශංක මල්ල රජුරවන්ට අයිති. කීර්තිසී නිශ්ශංක මල්ල රජුරවන්ට අයිති. ඉතින් පුතේ අයි මෙච්චරලා කතා කරේ සෙල්ලිපි පිළිබඳව. විවිධාකාරයේ සෙල්ලිපි ගැන අපි කතා කළා. පුතේ මොකටද අපි මිනිස්සු සෙල්ලිපි රචනා කළේ? හොඳින් කල්පනා කරලා බලන්න. ඇයි අපේ ආදි මුතුන් මිත්තෝ සෙල්ලිපි රචනා කළේ? නේද? සෙල්ලිපියක් ලියන එක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයිනේ. නේද? එච්චර අමාරුකම් තියෙද්දින් අපහසු කාරණාවක් වෙලා තියෙද්දින් ඇයි අපේ ආදි මුතුන් මිත්තෝ සෙල්ලිපි රචනා කළේ? පුතේ අද වගේ දියුණු sannivedanakම අතීතයේ තිබුණේ නැහැ. ඒතර පුතේ අපි පැරණිතම sannivedana ක්‍රමයක් තමයි තොරතුරු ගල්වල රචනා කරලා තියෙන එක. එනිසා පුතේ දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් වැදගත් සිදුවීම් සෙල්ලිපිවල පිහිටෙව්වා. තොරතුරු අතුලත් කරලා සෙල්ලිපි පිහිටෙව්වා.
එතකොට දුවේ පුතේ අර මුලින්ම අපි කතා කරානේ ලෙල්ලිපි පිළිබඳව නේද? ලෙල්ලිපි පිහිටුවේ ඇයි? භික්ෂුන් වහන්සේලාට විහාරාරාම පිළිම පිළිබඳව තොරතුරු වාර්තා කරන්න. නේද? එහෙනම් පුතේ ඔන්න සෙල්ලිපි රචනා කරන්නට පදනම් වෙච්ච එක් කාරණාවක් තමයි විහාරාරාම වලට ගම්බිම් පූජා කිරීම. දෙවැන්න පුතේ විහාරාරාම පාලනය පිළිබඳව මං කීවා මිහින්තලේ පූර්ව ලිපි ගැන කතා කරද්දී ඒකේ වැඩිපුරම තියෙන්නේ මිහින්තලා ආරාමය. නේද? විහාර සංකීර්ණය පාලනය පිළිබඳ තොරතුරු. ඊළඟ පුතේ රජයේ නීති රීති අන පනත් පිළිබඳව ජනතාව දැනුවත් කරන්නට සෙල්ලිපි පිහිටෙව්වා. ඊළඟ පුතේ බදු අය කිරීම. බදු අය කිරීම නේද? බදු කියන්නේ මොනවද? නේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බදු කියලා කියන්නේ. රජුරවන්ට විහෙර විහාර හදන්න, වැව්වමුණු හදන්න ආදායම් මාර්ගයක් තියෙන්නට ඕනේ. ඒ සඳහා අපේ රජවරුන් විවිධාකාර විදිහට බදු අය කළා. අන්නේ බදු වර්ග පිළිබඳව ජනතාව දැනුවත් කරන්නත් සෙල්ලිපි පිහිටවලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ යමෙක් රට වෙනුවෙන්, රාජ්‍ය වෙනුවෙන්, රජතුමා වෙනුවෙන් යම් සේවයක් කළා නම් අන්න ඔහුගේ සේවය අගය කිරීමක් විදිහටත් සෙල්ලිපි පිහිටවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ. වරදකරුවෙක් හිටියානම් ඒ වරදකරුවන්ට දඬුවම් ලබා දීම, ඒ වගේම මේ වරදකරුවන්ට සමාව දීම ආදී කාරණාව සම්බන්ධයෙන්ුත් පිහිටවපු සෙල්ලිපි බොහොමයක් ලංකාව පුරා විවිධ ප්‍රදේශ වලින් හමු වෙලා තියෙනවා. හරි පුතේ. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ අභිලේඛන අතර අපි කතා කරේ අභිලේඛන අතර සෙල්ලිපි පිළිබඳව. සෙල්ලිපි බොහොම සවිස්තරාත්මකව අපි කතා කරා. නේද? අපේ 10 ශ්‍රේණියේ ඉගෙන ගන්නකොට නේද? අප සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු ලියනකොට අපිට ප්‍රමාණවත් වෙන පරිදි අපි සෙල්ලිපි වර්ගීකරණය කරගත්තා. ඊළඟ පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ අභිලේඛන වර්ගයක් වන රන්පත් පිළිබඳව නේද? අපි පහුගිය පාඩමෙත් මේ පිළිබඳව කතා කරා. රන්පත්. මොකද්ද පුතේ මේ රන්පත? බලන්න. සිද්ධ මහරජ වසඹ රජෙහි අමතේ ඉසිගිරියේ නකදිව බුජමිනි බඳකර අතනෙහි පියඟුක තිස විහෙර කරිතේ. මතකද පුතේ මොකද්ද මේ අභිලේඛනය කියලා? මේ රන්පත මොකද්ද කියලා මතකද? ඔව් පුතේ මොකද්ද? වල්ලිපුරම් රන්සන්නස. වල්ලිපුරම් රන්සන්නස. වසඹ රාජ්‍ය සමයට අයත් නේද? වල්ලිපුරම් රන්සන්නස. රන්පත්. පුතේ මේ රන්පත වසඹ රාජ්‍ය සමයට අයත්. ඒ වගේ තමයි පුතේ මේ මගින් අපට ඉතිහාසය පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. එකක් තමයි දුවේ පුතේ වසඹ රාජ සමයේදී යාපනයේ සිංහල පාලනයක් තිබුණු බව. ඒ වගේම වසඹ රජුරුව යාපන ප්‍රදේශයත් පාලනය කළ බව. අපට සනාථ වෙනවා මේ මගින්. ඒ වගේම දුවේ පුතේ මේ වල්ලිපුරම් රන්සන්නසෙහි අද අපි යාපනය කියලා හඳුන්වන ප්‍රදේශය එදා හැඳින්වුවේ නකදිව කියලා. නකදිව කියලා. අපි දන්නවා දුවේ පුතේ ශ්‍රී ලංකාවේ පළමු වරට මධ්‍යගත පාලනයක් ගොඩනැගුවේ දුටුගැමුණු රජුරුව නේද? ලංකාව පළමු වතාවට එක්සේසත් කළේ දුටුගැමුණු රජුරුව. දුවේ පුතේ අන්න එතුමා ගොඩනගපු ඒ පාලන තන්ත්‍රයේ වඩා විධිමත් තත්වයකට පත් කළේ වසඹ රජුරුව. වසඹ රජුරුව ලංකාව ආස්ථානවලටවත් දිස්ත්‍රික්කවලට බෙදලා මනා ලෙස පරිපාලනය කළා. මනා ලෙස පාලනය කළා. අනේ එහිදී පුතේ ඒ ආස්ථානවලට දිස්ත්‍රික්කවලට පාලනය සඳහා ඇමතිවරු පත් කළා. ඒතකොට දුවේ පුතේ මේ වල්ලිපුරම් රන් සන්නසෙන් අපිට තහවුරු වෙනවා මේ නකදිව කියන ආස්ථානය, නකදිව කියන දිස්ත්‍රික්කය වසඹ රජුරුවන්ගේ අවධියේදී පාලනය කරලා තියෙන්නේ ඉසිගිරිය කියන අමාත්‍යවරයෙක්. එන්න මේ ඉසිගිරිය අමාත්‍යවරයා ඒ ප්‍රදේශයේ ඉදි කරපු
පියංගුකතිස්ස විහාරය කියන විහාරයක් පිළිබඳ තොරතුරු මෙහි සඳහන් වෙලා තියෙනවා. මම හිතන්නේ මගේ දුවල පුතාට පැහැදිලි වෙන්නට ඇති ওই අභිලේඛන අතර රන්පත් පිළිබඳව නේද? මේ වගේ රන්පත් කිහිපයක්ම හම්බෙලා තියෙනවා. ඒ අතරින් වඩා වැදගත්ම රන්පත තමයි පුතේ මේ වල්ලිපුරම් රන් සන්නස. ඊළඟට දුවේ පුතේ අපි අවධානය යොමු කරන්නේ තඹපත් පිළිබඳව. ලංකා ඉතිහාසය දැරීමේදී ඉතා වැදගත් තොරතුරු රාශියක් අනාවරණය කරගන්න පුළුවන් තඹපත් රාශියක් හම්බෙලා තියෙනවා. නමුත් පුතේ ඒ අතරින් ඔබට මට අපේ විෂය නිර්දේශයට අනුව අධ්‍යයනය කරන්න තියෙන්නේ පනාකඩුව තඹසන්නස පිළිබඳව. පනාකඩුව තඹසන්නස පිළිබඳව. ස්වස්ති සිරිවත් අපරියත් ලෝයිකුත් ගුණ මුලින් උතුරත් මුළු දඹදිව් අන්කැත් කුල පාමිලි කළ උකාවස්රත් පරපුරෙන් බට් කැත් උසවනට අගමිහෙසුන් වූ ආදී දීර්ඝ විස්තරයක් තියෙන තඹපත්‍ර කීපයක් තමයි පුතේ අපි මේ පනාකඩුව තඹසන්නස කියලා හඳුනාගන්නේ. ඒ පුතේ මේ තඹසන්නස ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවස නැත්නම් පොළොන්නරු යුගයට අයිති. පුතේ අපි දන්නවා අපි අනුරාධපුර රාජධානිය චෝල ආක්‍රමණය හින්දා බිඳ වැටෙනවා. එහිදී අපේ අනුරාධපුරයේ හිටපු අපේ රජරට ප්‍රදේශයේ හිටපු රාජකුමාරවරු ප්‍රභූවරු ආරක්ෂාව පතා මලය රෝහණය වගේ ප්‍රදේශවලට ගිහිල්ලා සංගිවිලා වනගත ජීවිතයක් ගත කළා. අන්නේ ඒ වගේ වනගත ජීවිතයක් ගත කරපු කුමාරයෙක් තමයි පුතේ කිත්ති කුමාරයා, කීර්ති කුමාරයා. තමන්ගේ අම්මා, තමන්ගේ තාත්තා, ඒ වගේම සහෝදර සහෝදරියන් එක්ක වනගත ජීවිතයක් ගත කරපු කුමාරයෙක් තමයි කිත්ති කුමාර නැත්නම් කීර්ති කුමාරයා. මෙතුමාට මේ රුහුණේ වනගත ජීවිතයක් ගත කරද්දී රැකවරණ ලබා දීලා තියෙන්නේ සිත්නාරුබිම් බුදල්නාවන් කියලා ප්‍රාදේශීය නායකයෙක්. එතකොට දුවේ පුතේ කීර්ති කුමාරයා මුලින්ම මේ සිත්නාරුබිම් බුදල්නාවන්ගේ ආදී ප්‍රභූවරුන්ගේ උදව් ඇතිව රෝහණේ එක්සේසත් කරලා රෝහණේ රජ වෙනවා. ඉන් අනතුරුව තව දුරටත් සේනා සංවිධානය කරලා අපේ රජරට ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන හිටපු චෝලයෝ පරාජයට පත් කරනවා. පරාජයට පත් කළා එතුමා පොළොන්නරුවේ රාජ්‍යත්වයට පත් වෙනවා. පොළොන්නරුව ලංකාවේ පළවෙනි රාජධානි බවට පත් කර ගන්නවා. එදුවේ පුතේ මෙතුමා කළගුණ දත් පාලකයෙක්. මෙතුමාට සහ තමන්ගේ පවුලේ අයට බොහොම අපහසු කාලයකදී රැකවරණ ලබා දුන්නු සිත්නාරුබිම් බුදල්නාවන්ට දීමනාවක් ලබා දෙනවා. අන්නේ දීමනාව පිළිබඳ තොරතුරු මෙන්න මේ තඹපතේ තඹසන්නසේ සඳහන් වෙලා තියෙනවා. පුතේ දුවේ අපේ බොහෝ සාහිත්‍ය මූලාශ්‍රවල මේ චෝලයෝ පරාජයට පත් කරලා ලංකාව නැවත එක්සත් කරපු විජයබාහු රජුරුව පළවෙනි විජයබාහු රජුරුව පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් වෙලා තිබුණා. නමුත් දුවේ පුතේ මෙතුමාගේ ළමා කාලයේ පිළිබඳ තොරතුරු මේ මෑතක් වෙනතුරු හෙළි වෙලා තිබුණේ නැහැ. පුතේ විජයබාහු රජුරුවන්ගේ පළවෙනි විජයබාහු රජුරුවන්ගේ ළමා කාලයේ පිළිබඳව තොරතුරු ලබා ගන්න පුළුවන් එකම මූලාශ්‍රය තමයි පුතේ මේ පනාකඩුව තඹසන්නස. කොහොමද පුතේ මේ සන්නස අපට හමුුනේ නැත්තම් අපට කවදාවත් දුවේ පුතේ විජයබාහු රජුරුවන්ගේ ළමා කාලයේ පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නට හම්බෙන්නේ නැහැ. ඒක ලෝකයට වැළලී ගිය රහසක් බවට පත් වෙනවා. බාණ්ඩ පුතේ තඹ පත්‍රයක තියෙන වටිනාකම නේද? පොඩි මූලාශ්‍රයක තියෙන වටිනාකම නේද? යම් කාල පරිච්ඡේදයක් පිළිබඳව සහ මුලින්ම තොරතුරු ලබා ගන්න පුළුවන් එකම මූලාශ්‍රය. එහෙනම් දුවේ පුතේ මේ ක්‍රිස්තු වර්ෂ 12 වෙනි සියවස නැත්නම් පොළොන්නරු යුගයේ විශේෂයෙන්ම පොළොන්නරුව පාලනය කරපු පළවෙනි විජයබාහු රජුරුව සම්බන්ධ ඔහුගේ ළමා කාලයේ පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමේදී මෙන්න මේ පනාකඩුව තඹසන්නස වැදගත් වෙනවා. දුවේ පුතේ
මීළඟට මම බලාපොරොත්තු වෙන්නේ ඔබත් එක්ක තවත් වැදගත් අභිලේඛන වර්ගයක් පිළිබඳව සාකච්ඡා කරන්න. පුතේ මේ ඡායාරූප දුටු පමණින් ඔබට මොනවද මතක් වෙන්නේ? ඔව්. ඔබට මතක් වුණා මොකද්ද මේ තැන කියලා? නේද? මේ පුතේ බිත්ති අභිලේඛනයක්. බිත්ති අභිලේඛනයක්. මොකද්ද මේ ස්ථානය? පැහැදිලිද දුවේ පුතේ? සීගිරිය. සීගිරියේ කැටපත් පවුර. අපි දන්නවා පුතේ සීගිරි කාශ්‍යප රජුරෝ නැත්නම් පළවෙනි කාශ්‍යප රජුරෝ නේද? තමන්ගේ පියා මරලා තමයි රාජ්‍යත්වයටපත් වෙන්නේ. ජනතාව ඔහුට විරුද්ධ වෙනවා. භික්ෂුන් වහන්සේලා ඔහුට විරුද්ධ වෙනවා. තමන්ගේ සහෝදරයා නීත්‍යානුකූල රාජ්‍ය උරුමේ තියෙන මුගලන් කුමාරයා තමන්ට එරෙහි වෙනවා. නේද? ඔවුන්ගෙන් ආරක්ෂා වීම සඳහා කාශ්‍යප රජුරු නැත්නම් පළවෙනි කාශ්‍යප රජුරු නැත්නම් සීගිරි කාශ්‍යප රජුරු අනුරාධපුරයට මදක් ඇහැතින් සීගිරිය ගොඩනගා ගන්නවා. බලකොටු රාජධානියක් විදියට සීගිරිය ඉදි කරනවා. අන්න පුතේ ඒ සීගිරියේ තියෙන නිර්මාණයක් තමයි කැටපත් පවුර. අපි දන්නවද මේ පුතේ අගනා කලා නිර්මාණයක් විදියට කාශ්‍යප රජුරෝ සීගිරිය ගොඩනගනවා. පසු කාලීනව මුගලන් කුමාරයා ඉන්දියාවෙන් සේනාවක් අරගෙන ඇවිල්ලා තමන්ට හිමි රාජ්‍ය දිනා ගන්නවා. කාශ්‍යප රජුරෝ මිය යනවා. එතකොට පුතේ මුගලන් කුමාරයා තමන්ගේ රාජධානි විදියට සීගිරිය තෝරගන්නේ නැහැ. නැවතත් ඔහු තමන්ගේ රාජධානි බවට පත් කරගන්නේ අනුරාධපුරය. සීගිරිය වල් බිහි වෙලා යනවා. ඉතින් දුවේ පුතේ අපිත් චාරිකා යනවනේ, නටබුන් බලන්න යනවනේ. අන්න ඒ වගේ දුවේ පුතේ ආදී මුතුන් මිත්තොත් ඒ වගේ වටිනා තැන් බලන්න ගියා. අන්නේ ගිහිල්ලා සීගිරියේ තිබුණු සිතුවම් නේද? ජල උද්‍යානය, ශිලා උද්‍යානය, ඒ වගේම සීගිරි පව්වේ උඩ ඉන්න සිංහ රූපය මේවා දැකලා ඔවුන්ට ඇතිවෙච්ච සිතුවිලි මේ බිත්තියේ කුරුටු ගාලා ආවා. බලන්න පුතේ ඒ ඔවුන්ගේ සිතුවිලි බිත්තියේ කුරුටු ගාලා ආවා. ඔවුන් කවදාවත් හිතන්න නැතුව ඇති පුතේ ඔවුන් මේ ලියන දේ අනාගතයේදී ඉතිහාසයේ හදාරන ලොකු උදව්වක් වෙයි කියලා. නේද? මේ කුරුටු ගීතවල තියෙන පුතේ සීගිරි කාන්තා රූප 500ක් තිබ්බ කියලා. අද ඉච්චර නෑ පුතේ. අද අපිට 15ක් 20ක් තමයි දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අතීතයේදී සීගිරියේ කාන්තා රූප 500ක් තිබුණ බවට සාධක තොරතුරු මේ කුරුටු ගීතවල සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ ඔය සීගිරි ගල මුදුනේ ඉන්නේ සත්වයා සිංහෙද්ද කවුද කියන එක යම් යම් දෙනා ප්‍රශ්න කරනවා. නමුත් දුවේ පුතේ මේ කුරුටු ගීත කීපයකම මේ ගල් මුදුනේ සිංහෙක් සිටි බව සඳහන් වෙනවා. ඒ නිසා සිංහ පාදයක් සිංහ හිසක් තිබුණු බවට අපට විශ්වාසයක් ඇති කරගන්නට හැකියාව තියෙනවා. එහෙනම් දුවේ පුතේ අපේ ඉතිහාස ඇදෑරීමේදී වැදගත් වෙන අභිලේඛන වර්ගයක් විදිහට බිත්ති අභිලේඛන වර්ගයක් විදිහට කැටපත් පවුර අපට හඳුනා ගන්න පුළුවන්. දුවේ පුතේ ඊළඟට අය බලාපොරොත්තු වන්නේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර නානක මූලාශ්‍රය පිළිබඳව අධ්‍යයනය කරන්නටයි. කාසියවත් නානක මූලාශ්‍රය පිළිබඳව. දුවේ පුතේ අපි කාසි භාවිතයේ ඉතිහාසය දිහා බලනකොට ක්‍රිස්තු පූර්ව 250 වගේ කාලවකවානුවේදී අපේ ලංකාවේ මුලින්ම කාසි භාවිතා කරලා තියෙනවා. එදිනෙදා ගනුදෙනු කිරීමේදී කාසි භාවිතා කරලා තියෙනවා. නමුත් පුතේ අපි අභ්‍යන්තර වශයෙන් වෙළඳාම් කරනකොට අපි භාණ්ඩ හුවමාරු ක්‍රමයක් තමයි භාවිතා කළේ. නමුත් අපි විදේශීය වෙළඳාම් කටයුතු වලදී විදේශිකයන් එක්ක ගනුදෙනු කරද්දී අපි කාසි භාවිතා කරලා තියෙනවා. අපිට මේ ක්‍රිස්තු පූර්ව 250 දී විතර අපි ගනුදෙනු කරන්න භාවිතා කරලා තියෙන්නේ අපි නිෂ්පාදනය කරගත්ත කාසි වර්ගයක් නෙවෙයි. මේ පුතේ උතුරු ඉන්දියානු වෙළඳ විසින් ලංකාවට ගෙනෙන ලද කාසි විශේෂයක් තමයි මේ ක්‍රිස්තු පූර්ව 250 කාලවකවානුවේදී ලංකාවේ භාවිතා කරලා තියෙන්නේ. ඊට බොහෝ පසු කාලීනව පුතේ ලංකාවේ ස්වාධීනව කාසි නිෂ්පාදනය වුණේ. ඔන්න දෙවියන් මම කියපු විදිහට මුලින්ම අපි භාවිතා කරලා තියෙන්නේ
උතුරු ඉන්දියානු විලඳුන් විසින් ලංකාවට රැගෙන ආපු කහාපන කියන කාසි වර්ගයක්. කහාපන කියන කාසි වර්ගයක්. මේ කාසි වර්ගය හඳුන්වන්න තව නම් කීපයක් තියෙනවා. අපි ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. දැනට මේ විදිහට ඔබ මතකයේ රඳවා ගන්න. ඊළඟ පුතේ මම කිව්වා ක්‍රිස්තු පූර්ව 250 දී විතර අපි කාසි භාවිතා කළා කියලා. නමුත් දුවේ පුතේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අගභාගයේදී හෝ ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ මුල් කාලයේදී තමා ලංකාවේ ස්වාධීනව කාසි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අගභාගයේදී හෝ ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවසේ මුල් කාලයේදී තමයි ලංකාවේ ස්වාධීනව කාසි නිෂ්පාදනය කරලා තියෙන්නේ. දුවේ පුතේ ලංකාවේ කාසි නිෂ්පාදනය කළ බවට සාධක තියෙනවා. පුරාවිද්‍යාත්මක කැණීම් වලින් කාසි නිෂ්පාදනය කරන්නට යොදාගත්ත උඳුන් හම්බෙලා තියෙනවා. ඒ වගේම කාසි නිෂ්පාදනය සඳහා යොදාගත්ත අච්චු හම්බෙලා තියෙනවා. ඒ අනුව ලංකාවේ කාසි නිෂ්පාදනය කර බවට අපේ විශ්වාසයෙන් කියන්නට හැකියාව තියෙනවා. ඔන්න දුවේ පුතේ අපි සවිස්තරාත්මකව මේ කාසියවත් නානක මූලාශ්‍ර ගැන කතා කරන්න යනවා. මම කිව්වා පුතේ අපි මුල් කාලයේදී ක්‍රිස්තු පූර්ව 250 ඉදිරිය කාසි නිෂ්පාදනය කළේ නෑ කියලා. නමුත් අපි කාසි භාවිතා කළා. ඒ අපි භාවිතා කළේ උතුරු ඉන්දියානු වෙළඳ විසින් ලංකාවට ගෙන එන ලද කාසි. අපි ඒව හඳුනාගත්තේ කහාපන කියලා. කහාපන කියලා. මොන හොඳට බලන්න පුතේ. ඔය ඔබ දකින්නේ ඒ අපි ක්‍රිස්තු පූර්ව 250 වගේ කාලවකවානුවේදී භාවිතා කරපු උතුරු ඉන්දීය වෙළඳුන් විසින් ලංකාවට ගෙන එන ලද ඒ කාසිය කහපන. කහපන. මේක තමයි පුතේ ලංකාවේ මුලින්ම භාවිතා වුණු කාසිය. ඒ වගේ මේක ලංකාවේ නිෂ්පාදනය කරපු කාසියක් නෙමෙයි උතුරු ඉන්දියානු වෙළඳුන් විසින් ලංකාවට ගෙන එන ලද කාසි විශේෂයක්. ඒ වගේම දුවේ පුතේ මේවා හදලා තියෙන්නේ රිදී වලින්. කහාපන කීවට රත්තරන් නෙමේ දුවේ පුතේ. කහාපන හදලා තියෙන්නේ රිදී වලින්. රිදී වලින්. රිදී වලින් නිෂ්පාදනය කරපු කාසි වර්ගයක්. ඒ වගේ තමයි දුවේ පුතේ මේවා විවිධ හැඩ වලින් යුක්තයි. කවාකාර හැඩය නේද චතුරස්‍රාකාර හැඩය වගේ විවිධ හැඩයන්ගෙන් යුක්තයි. නිශ්චිත හැඩයක් නැහැ. අද නම් පුතේ අපේ කාසි වල නිශ්චිත හැඩයක් තියෙනවනේ. නමුත් මේ මුල් කාලීනව කහපන වල නිශ්චිත හැඩයක් නැහැ. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කහපන කියන කාසි වර්ගය පුරාණ දරණ ඒ වගේම හස්‍ය භූ කාසික නම් වලින් හඳුන්වනවා. මතක දුවේ පුතේ නම් ටික කහාපන පුරාණ දරණ සහ හස්‍ය භූ කාසි. ඒ දුවේ පුතේ මේ කාසි වලට හස්‍ය භූ කාසි කියලා කියන්නේ. හස් එබූ කාසි. හස් සලකුණු ඔබපු කාසි. මේ රෙදියෙන් නිෂ්පාදනය කරන කාසි වල සලකුණු ඔබලා තියෙනවා. දැන් බාන්න පුතේ අර පළමු ඡායාරූපය දිහා පැහැදිලිව නේද? පැහැදිලිව ඒ රූප තරම් ඇතුන්ගේ රූප, ඉරහඳ රූප, ගස්වල රූප පැහැදිලිව දැක ගන්නට පුළුවන්. ඒක සලකුණු ඔබලා තියෙනවා. අනේ ඒ නිසා පුතේ මේ කාසි වර්ගය අපි හස් එබූ කාසි කියලා හඳුන්වනවා. හස් එබූ කාසි. ඊළඟ පුතේ ඔබ මේ ඡායාරූපයේ දකින්නේ අපේ ලංකාවේ භාවිතා කරපු සුවිශේෂී කාසි වර්ගයක්. අයි මේක හඳුන්වන පුතේ මධ්‍යකාලීන රන් කහවණු කියලා. මධ්‍යකාලීන රන් කහවණු. ක්‍රිස්තු වර්ෂ 7-8 සියවස් වලදී තමයි පුතේ ලංකාවේ මේ මධ්‍යකාලීන රන් කහවණු කියන කාසිය භාවිතා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කාසිය සමහර මධ්‍යකාලීන රන් කහවණුව රත්තරන් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. සමහර ඒවා රන් ආලේප කරලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ මධ්‍යකාලීන රන් කහවණු කියන කාසිය රත්තරන් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඇතැම් අවස්ථාවලදී රන් ආලේප කරලා තියෙනවා. රිදී වගේ ලෝහයකින් සකස් කරලා රන් ආලේප කරලා තියෙනවා.
ඒ වගේම දුවේ පුතේ මේ කාසිය මේ මධ්‍යකාලීන රන් කහවණුව ලංකේශ්වර කියලත් හඳුන්වනවා. ඔබට ඉගෙන ගන්නට නැහැ. ඔබේ විෂය නිර්දේශය නැතුණත් නේද? ඔබේ දැනුමට මම මේක එකතු කළේ ලංකේශ්වර. මධ්‍යකාලීන රන් කහවණුව ලංකේශ්වර කියලත් හඳුන්වනවා. ලංකේශ්වර. ඊළඟ පුතේ අපේ ලංකාවෙන් විවිධාකාර කාසි හම්බ වෙනවා. දැන් අපි කාසි වර්ග කීපයක් ඉගෙන ගත්තනේ. තවත් කාසි වර්ගයක් පිළිබඳව අපි ඉගෙන ගන්නට යන්නේ. ලංකාවෙන් හමු වුණ ලංකාවේ නිෂ්පාදනය කරපු තවත් කාසි වර්ගයක් පිළිබඳවයි අධ්‍යයනය කරන්නට යන්නේ. දුවේ පුතේ මේ ඔබ දකින කාසිය පොළොන්නරු තඹ මස්ස. පොළොන්නරු තඹ මස්ස. පුතේ පොළොන්නරු තඹ මස්ස කියලා හඳුන්වන කාසි වර්ග රාශියක් තියෙනවා. ඒ අතරින් කීපයක් තමයි මම මේ ඔබට පෙන්වන්නට මේ අතුලත් කළේ. මේම පොළොන්නරු තඹ මස්ස කියලා පොළොන්නරුගේදී නිෂ්පාදනය කරපු කාසි රාශියක් තියෙනවා. මේ පුතේ කාසිවල විශේෂත්වයකුත් තියෙනවා. මේ කාසිවල පුතේ මේ කාසිය නිකුත් කරපු රජුරුවන්ගේ නම සඳහන් වෙලා තියෙනවා. තඹ මස්ස කියන කාසියේ නිකුත් කරපු රජුරුවන්ගේ නම සඳහන් වෙලා තියෙනවා. ඒ නම සඳහන් කරන්නට පුතේ භාවිතා කරලා තියෙන්නේ නාගරී කියන අක්ෂර විශේෂය. ලංකාවේ මුල් කාලේ පාවිච්චි කරපු අක්ෂර විශේෂයක් නාගරී අක්ෂර. එහෙනම් දුවේ පුතේ පොළොන්නරු තඹ මස්ස කියන කාසියේ නාගරී අක්ෂර වලින් ඒ කාසිය නිකුත් කරපු රජුරුවන්ගේ නම සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම මේ කාසිය හඳුන්වන්නට පොළොන්නරු තඹ මස්ස හඳුන්වන්නට මාසා කියන නම භාවිතා කරලා තියෙනවා. ඒ තොරතුරත් පුතේ ඔබ විෂය නිර්දේශය ඇතුළත් වෙලා නැහැ. නමුත් ඔබේ වැඩිදුර මතක තබා ගැනීමට ඉදිරි අධ්‍යාපන කටයුතු වලදී වැදගත් වේවි. පොළොන්නරු තඹ මස්ස මාසා කියන නාමිනුත් හඳුන්වලා තියෙනවා. ඊළඟ දුවේ පුතේ අපේ රටින් අපේ ලංකාවේ නිෂ්පාදනය කරපු කාසි වගේම විදේශ කාසිත් බොහොමයක් හම්බ වෙනවා. නේද? අපේ කාසි විදේශ රටවලින් හම්බ වෙනවා. විදේශීය රටවල කාසි අපේ රටෙන් හම්බ වෙනවා. බලන්නකෝ. විදේශීය සම්බන්ධතා අධ්‍යයනය කරද්දී කොච්චර වැදගත්ද කියලා නේද? විදේශීය සම්බන්ධතා අධ්‍යයනය කරද්දී හරිම වැදගත්. අපි අඳුනාගමු පුතේ මේ කාසි වර්ග ටික. පුතේ මුලින්ම තියෙන්නේ මේ විදේශ කාසි මුලින්ම තියෙන්නේ ඉන්දු ග්‍රීක කාසි. ඉන්දු ග්‍රීක කාසි. ඊළඟ පුතේ රෝම කාසි. රෝම කාසි. ඊළඟට ඔය මැද සිදුරක් තියෙන කාසි වර්ගයේ චීන කාසි. ඊළඟ දුවේ පුතේ මේ යටින් තියෙන කාසිය බොහොම මෑත කාලීනයි. අපි මේ ලන්දේසී පාලන සමයේදී ලංකාවේ භාවිතා වුණු කාසි විශේෂයක්. අයි මේක පුතේ VOC කාසි නැත්තම් ලැරීනේ කියලා හඳුනා ගන්නවා. VOC කාසි නැත්තම් ලැරීනේ කියලා හඳුනා ගන්නවා. එතකොට දුවේ පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර ගොඩක් අපි කතා කළා. නේද? ඒ අතරින් අපි අවසාන කතා කළේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අතර නානක මූලාශ්‍රය පිළිබඳව. මේ පුතේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය අතර නානක මූලාශ්‍රය මගින් කාසි මගින් අපේ ඉතිහාසය පිළිබඳව අනාවරණය කරගන්න පුළුවන් තොරතුරු මොනවද තියෙන්නේ? තොරතුරු මොනවද තියෙන්නේ? තොරතුරු මොනවද තියෙන්නේ? එකක් තමයි පුතේ අපිට පුළුවන් පුතේ අතීත ආර්ථික තත්ත්වයේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න. දුවේ පුතේ කාසිය හදලා තියෙන ලෝහ වර්ගයයි ලෝහයේ ප්‍රමාණයයි අනුව ඒ කාසිය නිකුත් කරපු කාලේ ආර්ථික තත්ත්වය ගැන කියන්නට පුළුවනි. ඒ වගේම විලඳාම පිළිබඳව, විදේශීය සම්බන්ධතා පිළිබඳව, ඒ වගේම තමයි පුතේ ලෝහ තාක්ෂණය. නේද? මේ මොනහරි ලෝහයකින්නේ රන්, රිදී, තඹ වගේ ලෝහ වලින් තමයි කාසි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ පුතේ ලෝහ තාක්ෂණය පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කාසි වල විවිධ සලකුණු ඔබලා තියෙනවනේ. විවිධ නිර්මාණ කරලා තියෙනවා. ඒ අනුව පුතේ ඒ කාසිය නිකුත් කරපු සමකාලීන සමාජයේ මිනිසාගේ නිර්මාණාත්මක හැකියාව පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නත් මේ කාසිය හරියටම වැදගත් වෙනවා.
එහෙනම් දුවේ පුතේ ඊළඟට අපි අපේ අවධානය යොමු කරන්නේ පුරාණ නටබුන් දිහාවට. පුරා විද්‍යාත්මක මූලාශ්‍ර වර්ගයක් වන පුරාණ නටබුන් දිහාවට තමයි ඊළඟට අපි අවධානය යොමු කරන්නේ. පුතේ ඔයාලට මොනවද හිතෙන්නේ නටබුන් කියපුවාම? අපි කතා කරා නටබුන් කියන්නේ මොනවද කියලා. නේද? අපේ ආති මුතුන් මිත්තෝ නිර්මාණය කරපු නිර්මාණයන්ගේ ගොඩනැගිලි වල දැනට ඉතුරු වෙලා තියෙන කොටස් තමයි අපි නටබුන් පුරාණ නටබුන් කියලා හඳුනාගත්තේ. එතකොට දුවේ පුතේ මේ පුරාණ නටබුන් අපිට පුළුවන් ප්‍රධාන කොටස් දෙකකට බෙදලා වෙන් කරලා ඉගෙන ගන්න. එකක් තමයි ආගමික නටබුන්. දෙවැන්න ආගමික නොවන නටබුන්. නැත්තම් ලෞකික නටබුන් කියලා කියනත් පුළුවනි. මොනවද දුවේ පුතේ මේ ආගමික නටබුන් කියලා කියන්නේ? ආගමික ගොඩනැගිලිවල ආගමික නිර්මාණයන්හි දැනට ඉතුරු වෙලා තියෙන කොටස්. දාගැබ්, ප්‍රතිමා, ආගමික ගොඩනැගිලි නේද? ආගමික ගොඩනැගිලි ගොඩක් දේවල් තියෙනවා. බෙහෙර විහාර, දාගැබ්, බෝධිඝර, වටදාගෙවල් මේ සියල්ලක්ම. මේ ප්‍රතිමා කියපුවාම විවිධ මාධ්‍ය වලින් කළු ගල් වලින්, ලෝහ වලින් නේද? විවිධ මාධ්‍ය වලින් නිර්මාණය කරපුවා තියෙනවා. මේ සියල්ල පුතේ ආගමික නටබුන්. ඒතර දුවේ පුතේ ආගමික නොවන නටබුන් කියන්නේ මොනවද? ආගමික නොවන නටබුන් කියලා කියන්නේ මොනවද? ඔබ දන්නව පුතේ? වැව්, අමුණු, පොකුණු, මාලිගා, රාජසභා මණ්ඩප වගේ දේවල් පුතේ අපිට ගන්න පුළුවන් ආගමික නොවන නටබුන් කියලා. ආගමික නොවන නටබුන් කියලා. නේද? පොළොන්නරුවට ගියපුවාම රජමාලිගා කීපයක් අපිට පැහැදිලිව අඳුන ගන්න පුළුවන්. නේද? විශේෂයෙන්ම පළවෙනි පරාක්‍රම බාහු රජුගේ මාලිගාව ඔබ පැහැදිලිව දැකලා ඇති පොළොන්නරු ගියා නම්. හරි. දෙ පුතේ එහෙනම් පුරාණ නටබුන්. අපි නටබුන් කියලා කීවේ අපේ ආදි මුතුන් මිත්තෝ නිර්මාණය කරපු නිර්මාණයන්හි ගොඩනගපු ගොඩනැගිලිවල දැනට ඉතුරු වෙලා තියෙන කොටස් තමයි අපි සරලව නටබුන් කියලා අර්ථ දක්වා ගත්තේ. ඒවා අපි අධ්‍යයනයේ පහසුවට වර්ග කළා. මොනවද? ආගමික නටබුන් සහ ආගමික නොවන නටබුන් කියලා. මම හිතන්නේ මගේ දුවල පුතාලට ඒ කරුණ හොඳින් පැහැදිලි වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට පුතේ මේ පුරාණ නටබුන් වලින් අපිට මොනවද ඉතිහාසයේ පිළිබඳව ලබා ගන්න පුළුවන් තොරතුරු? ඔය කැඩිලා බිඳලා ගිය ගඩොල් කෑලි වලින්, උළු කෑලි වලින්, පිළිම කෑලි වලින් අපිට මොනවද ඉතිහාසයේ පිළිබඳව අනාවරණය කරගන්න පුළුවන් තොරතුරු? දෙ පුතේ පැරණි අපේ ජනතාවගේ නිර්මාණාත්මක හැකියාව. බාන්න පුතේ අනුරාධපුරයට යන්න, පොළොන්නරුවට යන්න කොච්චර ගොඩනැගිලි නටබුන්ද නේද? ඔච්චර ප්‍රමාණයක් ගොඩනැගිලි හදන්න අපේ මිනිස්සු කොච්චර දක්ෂ වෙන්න ඕනද? කොච්චර නිර්මාණශීලී වෙන්නට ඕනද නේද? බාන්නකෝ බුද්ධ ප්‍රතිමාවක් උදාහරණයක් විදිහට ගන්න අවුකන බුද්ධ ප්‍රතිමාව. දුවේ පුතේ අපට කොළයක් දීලා පැන්සලක් දීලා පුතේ බුදු පිළිමයක් අඳින්න කීවොත් අපට ওই බුදු පිළිමේ ඇඳ ගන්න බැරුව කොච්චර කොළ ටිකක් අපතේ යයිද නේද? පැන්සල් ගෙවෙනකන් අපි මකයි. ඒ තරම් අපට අමාරුයි. බලන්නකෝ අපේ පැරණි මිනිස්සු අවුකන පිළිමි වගේ මහා බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළා. පුතේ අවුකන පිළිමි හදන්න ගිහිල්ලා වැරදිච්ච එකදු ප්‍රතිමාවක්වත් තියනවද ඔහේ? හොයාගන්න නැහැ. බලන්නකෝ කොච්චර නිර්මාණශීලී හැකියාවක් අපේ ආදි මුතුන් මිත්තන් තිබුණද? ඉතින් ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට පුතේ ඒ පුරාණ නටබුන් හරිම වැදගත් වෙනවා. පුරාණ නටබුන් හරිම වැදගත් වෙනවා. ඒ තමයි පුතේ තාක්ෂණය. අද අපි ගොඩනැගිල්ලක් හදද්දී මොන වගේ ගඩොල්ද පාවිච්චි කරලා තියෙන්නේ? ඒ ගඩොල් බැන්දේ කොහොමද? බදාම් විදිහට පාවිච්චි කරේ මොනවද? නේද? අපි ගොඩනැගිල්ල හදද්දී කරන දේවල් තියෙනවා. ඒක අතීතයේ මිනිස්සු කොහොමද කරේවා? නේද? අතීත මිනිස්සුගේ තාක්ෂණය මොන වගේද කියලා තොරතුරු අනාවරණය කර ගැනීමේදී පුතේ මේ නටබුන් වැදගත් වෙනවා. ඒ වගේම පුතේ පැරණි වාස්තු විද්‍යාව, ඒ වගේම පැරණි ජනයාගේ ශිල්පීය දක්ෂතාවය, ඒ වගේම පරිසර සංරක්ෂණ හැකියාව
ජල පාලනය. පුතේ පැරණි ජනයාගේ නිර්මාණාත්මක හැකියාව, තාක්ෂණය, වාස්තු විද්‍යාව, ඔවුන්ගේ ශිල්පීය දක්ෂතාවය, පරිසර සංරක්ෂණ හැකියාව, ජල පාලනය වගේ තොරතුරු අනාවරණය කර ගැනීමේදී දුවේ පුතේ අපට මේ පුරාණ නටබුන් වැදගත් වෙනවා. ඊළඟ දුවේ පුතේ අපේ ඉතිහාස හැදෑරීමේ වැදගත්ම මූලාශ්‍ර ටිකක් තමයි චිත්‍ර, මූර්ති, කැටයම් සහ පුරාවස්තු. චිත්‍ර, මූර්ති, කැටයම් හා පුරාවස්තු. ඔබ පුතේ ඔබට වෙනම කියන දෙයක් නෑනේ. ඔබ චිත්‍ර කියන්නේ මොනවද කියලා දන්නවා. මූර්ති කියන්නේ මොනවද කියලා දන්නවා. කැටයම් කියලා කියන්නේ මොනවද දන්නවා. පුරාවස්තු කියන්නේ මොනවද කියලා ඔබ දන්නවා. අපිට දැන් දැනගන්න ඕනේ මේ වගේ අපට ඉතිහාසය පිළිබඳව ලබා ගන්න පුළුවන් තොරතුරු මොනවද කියන එකයි. අපි ඒ පිළිබඳව ඔබත් එක්ක කතා කරනවා දැන්. දුවේ පුතේ මොනවද මේ චිත්‍ර, මූර්ති, කැටයම් මගින්, පුරාවස්තු මගින් අපට ඉතිහාසය පිළිබඳව ලබා ගන්න පුළුවන් තොරතුරු මොනවද? එකක් තමයි දුවේ පුතේ මේ චිත්‍ර, මූර්ති, කැටයම් කියලා කියන පුතේ අපේ අතීත සංස්කෘතික ඉතිහාසයේ පෙන්눔 කරන ජීවමාන සාක්ෂි. අපේ අතීත සංස්කෘතියේ පෙන්눔 කරන ජීවමාන සාක්ෂි. අපි කියනවා දුවේ පුතේ අපිට ඉතා ප්‍රෞඩ සංස්කෘතියක් තියෙනවා කියලා. අපි කියන්නේ නිකන් නෙමෙයි පුතේ. උන් ඔය චිත්‍ර, මූර්ති, කැටයම්, පුරාවස්තු දිහා බලලා අපිට පුතේ ඔය ටික තිබ්බේ නැත්තම් අපි ওই පැරණි චිත්‍ර, මූර්ති, කැටයම්, පුරාවස්තු තිබ්බේ නැත්තම් පුතේ අපිට කවදාවත් කියන්න හම්බෙන්නේ අපිට ප්‍රෞඩ සංස්කෘතියක් තිබුණා කියලා. අපිට එහෙම කියන්න පුළුවන් වෙන්නේ ඔන්න ඔය චිත්‍ර, මූර්ති, කැටයම්, පුරාවස්තු ටික ඉතුරු වෙලා තියෙන හින්දා. ඒ හින්දායි පුතේ අපි මේවා හොඳින් ආරක්ෂා කරගන්නට ඕන වෙන්නේ. එන පුතේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්눔 කරන ජීවමාන සාක්ෂි තමයි චිත්‍ර, මූර්ති, කැටයම් හා පුරාවස්තු කියන්නේ. ඒ නිසා අපි ඒවා මැනවින් ආරක්ෂා කරගන්නට ඕනේ. ඊළඟ දුවේ පුතේ අපිට පුළුවන් මේ චිත්‍ර, මූර්ති, කැටයම්, පුරාවස්තු මගින් අතීත ජනයාගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. අතීත මිනිස්සුගේ ඇඳුම් පැළඳුම් පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නට පුළුවන්. ඊළඟට ඒ වගේම තමයි දුවේ පුතේ අතීත ජනයාගේ කලා කුසලතාවයේ පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ. අතීත ජනයාගේ ආභරණ පරිහරණය පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම වර්ණ භාවිතය චිත්‍රය ඇඳනනම් නේද? චිත්‍ර හොඳ මූලාශ්‍රය නම් චිත්‍ර අඳින්න වර්ණ හදාගත්තේ කොහොමද? නේද? අපිට වෙනම අධ්‍යයනය කරන්න පුළුවන් විෂයක් පුතේ ඒක. එතකොට ඔන්න වගේ තොරතුරු අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්눔 කරන ජීවමාන සාක්ෂි වෙනවා. චිත්‍ර, මූර්ති, කැටයම්, පුරාවස්තු අතීත ජනයාගේ ඇඳුම් පැළඳුම් පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඒ වගේම අතීත ජනයාගේ කලා කුසලතාවයේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. අතීත ජනයාගේ ආභරණ පරිහරණය පිළිබඳ තොරතුරු ලබා ගන්න පුළුවන්. අතීත ජනයා වර්ණ සකස් කරගත් ආකාරය, ඒවා භාවිතා කරපු ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ අතීත ජනයාගේ ආගමික විශ්වාසයන් පිළිබඳව තොරතුරු ලබා ගැනීමේදීත් මේ චිත්‍ර, මූර්ති, කැටයම් හා පුරාවස්තු ඉතා වටිනා මූලාශ්‍ර වර්ගයක්. ඉතා වටිනා මූලාශ්‍ර වර්ගයක්. දුවේ පුතේ දැන් අපි චුට්ටක් අපි මේ දැන් චිත්‍ර, මූර්ති, කැටයම් අපේ සංස්කෘතික ඉතිහාසයේ පෙන්눔 කරන ජීවමාන සාක්ෂි කීවනේ. අපි බලමු පුතේ දැන් ඉගෙන ගත්ත කරුණු අපිට ඇත්තටම චිත්‍රයක් මගින් අනාවරණය කරගන්න පුළුවන්ද කියලා බලමු අපි. ඔබත් උත්සාහ කරලා බලන්න. දී පුතේ මොකද්ද මේ සිතුවම? ඔබ දන්නව? ඔබ හොඳ ආකාර දන්න සිතුවමක්. මොකද්ද? ඔව් සීගිරි සිතුවමක්. දුවේ පුතේ සීගිරි සිතුවම් නිර්මාණය වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී. එතකොට දුවේ පුතේ අපිට මේ සීගිරි සිතුවම් මගින් අනාවරණය කරගන්න පුළුවන් වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ තොරතුරු. දැන් මේ කාන්තා රූපෙන්ද ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. එහෙනම් දුවේ පුතේ මේ චිත්‍ර මගින් නිරූපණය වන්නේ ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කාන්තාව. ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කාන්තාව ඇඳි කොහොමද? ආභරණ පැන්දු කොහොමද? රූප අලංකරණ ක්‍රම භාවිතා කළේ කොහොමද?
මේ තොරතුරු පුතේ මේ සිතුවම් මගින් අනාවරණය වෙන්නේ. දැන් දුවේ පුතේ අපි මෙහෙම හිතමුකෝ. දැන් අපට අපේ පන්ති භාර ගුරු මහත්මිය කියනවා මංගල උත්සවයක් චිත්‍රයට අඳින්න කියලා. ඔබට කියන ඔබේ පන්ති භාර ගුරු මහත්මිය මංගල උත්සවයක් චිත්‍රයට නගන්න කියලා. එතකොට දුවේ පුතේ ඔබ දැකපු මංගල උත්සවයක් නේ ඔබ අඳින්නේ නේද? ඒ මලමාලය ඇඳලා ඉන්න විදිය, මලමාලිය ඇඳලා ඉන්න විදිය, ඒ ඔබ දකින දේ තමයි අඳින්නේ. ඔබ මනක් කල්පිතව හිතලා මතලා අඳින්නේ නැහැ. ඔබ දැකපු දේ තමයි අඳින්නේ. එතකොට ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ චිත්‍ර ශිල්පියත් ඒ යුගයේ දැක්ක කාන්තාවගේ ඇඳුම් පැළඳුම් රූප ලාවන්‍ය උපක්‍රම ඒව තමයි මේ සිතුව නැගුවේ. එතකොට දුවේ පුතේ මේ සිතුවම් මගෙන් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ කාන්තාවගේ ආභරණ භාවිතයේ ඇඳුම් පැළඳුම් රූප ලාවන්‍ය ක්‍රම ආදී පිළිබඳව තොරතුරු අනාවරණය කරගන්න පුළුවනි. නේද? ඒ යුගයේ කාන්තාව කොහොමද ඇඳුම් ඇඳේ? මොන වගේ ආභරණ පැළඳුවේ? ඒ වගේම රූප ලාවන්‍ය ක්‍රම විදිහට මොනවද පාවිච්චි කරේ? කොණ්ඩ මෝස්තර දැම්මේ කොහොමද? මේ තොරතුරු සියල්ලක්ම මේ සිතුවම් මගින් අනාවරණය කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි පුතේ. තාක්ෂණික පැත්තේ තොරතුරුත් මේ සිතුවම් මගින් අනාවරණය කරගන්න පුළුවන්. මොනවද? සිතුවම් අඳින්න බිත්තියේ මතු පිට සකස් කරගත්තු කොහොමද? ඒ කපරාදුර මොනවද යොදාගත්තේ? ඒ තාක්ෂණික තොරතුරු. ඒ වගේම තමයි දුවේ පුතේ වර්ණ සකස් කරගන්න මොනවද පාවිච්චි කළේ? ඒ තාක්ෂණික තොරතුරු. වර්ණ සකස් කරගත්තේ කොහොමද? ඒ තාක්ෂණික තොරතුරු. සිතුවම් ඇඳේ කොහොමද? තෙත බදාමයක් මත ඇඳද? වියලි බදාමයක් මත ඇඳද? පාට කරලා රේඛා ඇඳද? රේඛා ඇඳලා වර්ණ කළාද? මෙන්න මේ වගේ තාක්ෂණික තොරතුරු අනාවරණය කර ගැනීමේදීත් පුතේ මේ සීග්‍ර සිතුවම් හරි වටිනා මූලාශ්‍රයක්. හරි. ඒ ඇති. අයි බලමු පුතේ තවත් සිතුවමක් දිහා. ඔබ සමහර විට දැකලා නැති සිතුවමක් වෙන්නට පුළුවනි. ඔබේ පෙළ පොතේ මේ සිතුවම නැහැ. ඔබ සිතුවම් පිළිබඳව, චිත්‍ර කලාව පිළිබඳව වැඩි රුචිකත්වයක් තියෙනවා නම් මේ සිතුවම දැකලා ඇති. පුතේ මේ සිතුවම තියෙන්නේ දෙගල්දොරු විහාරයේ. මහනුවරට යුගයට අයත් උඩරට කලා සම්ප්‍රදායේ සිතුවම් තියෙන අපේ විහාරස්ථානයක් තමයි, පැරණි විහාරස්ථානයක් තමයි දෙගල්දොරු විහාරය. මේ දෙගල්දොරුව විහාරයේ වියනේ සිතුවමකින් කොරසක් තමයි මේ තියෙන්නේ. මේක පුතේ සම්පූර්ණ සිතුවම අපි හඳුන්වන්නේ මාර පරාජය කියලා. නේද? අපි බෞද්ධයෝ වැඩිපුර ඉන්න රටක අපි දන්නවා මාර පරාජය කියන්නේ මොකක්ද කියලා. මම ඒක වැඩිපුර උගන්වන්න යන්නේ නැහැ. පුතේ මාර පරාජය කියලා කියන්නේ නේද? අපි සිද්ධාර්ථ තවුසානන් වහන්සේ මාර දිව්‍ය පුත්‍රය ඇතුළු මාර පුත්‍රයෝ පරාජයට පත් කළන බුද්ධත්වය ලබා ගත්තේ. අන්නේ අවස්ථාව තමයි මේ මහානුවරගේ චිත්‍ර ශිල්පියා මේ චිත්‍ර නගලා තියෙන්නේ. ඔය මැද බුදු පිළිමයක් එම නිර්මාණය කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ නිර්මාණය කරලා තියෙනවා. මට ඕන කොටස පුතේ මම අරගෙන තියෙන්නේ. දැන් පුතේ මාර පරාජය තුළ සිද්ධ වුණේ බුද්ධ කාලයේනේ. බුදුහාමුදුරුවෝ හිටියේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේනේ. එතකොට පුතේ මාර පරාජය සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ නම් බුදුහාමුදුරුවෝ හිටියේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ නම් මේ චිත්‍ර මගින් නිරූපණය වෙන්නේ පුතේ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තොරතුරු නෙමෙයි. කතා පුවත ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ තමයි. නමුත් පුතේ මේ සිතුවම් මගින් ගෙනහැර දක්වන්නේ මහානුවර යුගයේ ලක්ෂණ. මහානුවර යුගයේ ලක්ෂණ. මහානුවර යුගයේ ඇඳුම් පැළඳුම්. ඒ ආදිය. හරිද පුතේ? දැන් මේ ඉන්නේ පුතේ මාර දිව්‍ය පුත්‍රයෝ. මාරයෝ තමයි මේ ඉන්නේ. පේනවනේ. ඇස් නහයවල් කටවල් පේනව නේද? බොහොම භයංකාරයි. පුතේ පැහැදිලිව බලන්න මේ මාරයෝ අතේ මොනවද තියෙන්නේ? මේ මාරයෝ අතේ මොනවද තියෙන්නේ? ඔව් පැහැදිලිව හඳුනාගත්තා නම් පුතේ මේ මාරයෝ අතේ තියෙන තුවක්කු. ඒතර පුතේ බුදුහාමුදුරුවන්ගේ කාලේ තිබුණ තුවක්කු නෑ. එහෙම තිබුණේ නෑ. නේද? මාර පරාජය කීවට පුතේ අපේ චිත්‍ර ශිල්පියෝ මාරයෝ දැකලා හිටියේ නෑනේ. නේද? බුද්ධ කාලේ ඉඳන් හිටව මිනිස්සු අපේ කාලේ හිටියේ නෑනේ චිත්‍ර අඳින්න මහානිරෝගයේදී. නේද? මේ මිනිස්සු මාරයෝ දැකලා හිටියේ නෑ. ඒ නිසා පුතේ මේ කට්ටිය මාරයෝ මොන වගේද කියලා හිතුවා. පුතේ මේ කාලේ වෙද්දී පෘතුගීසීන් ලන්දේසීන් ඉඹ ලංකාවට ඇවිල්ලානේ. මේ පෘතුගීසීන් ලන්දේසීන් තුවක්කු අතේ තියාගෙන අපේ මිනිස්සුන්ට හරියට කරදර කළා.
අපේ මිනිස්සුන්ට හරියට කරදර කළා. එතකොට දුවේ පුතේ අපේ මිනිස්සු දැක්කේ මේ පෘතුගීසිකාරයෝ ලන්දේසිකාරයෝ මාරයෝ වගේ. ඒකෙන්ද පුතේ මහානියුරුගේ චිත්‍ර ශිල්පියා මාරයෝ අදිද්දී මාරයන්ගේ අතට තුවක්කුවක් දීලා ඇඳා. බලන්න පුතේ. ඒ සිතුවමකින් නිරූපණය වෙන්නේ ඒ සමකාලීන සමාජයේ තොරතුරු. එහෙනම් පුතේ සමකාලීන තොරතුරු අනාවරණය කරගන්නකොට මේ චිත්‍ර මූර්ති කැටයම් හරි වටිනා මූලාශ්‍ර. ඊළඟ පුතේ මේ ඔබ දකින්නේ ඔබට අධ්‍යයනය කරන්න තියෙන ඔබේ පෙළ පොතේ සිතුමක්නේ. නේද? මේකත් පුතේ මහනුවරයුගේ චිත්‍රයක්. හැබැයි පුතේ අර දෙගල්දොරු විහාරයේ මහනුවරයුගේ උඩරට කලා සම්ප්‍රදාය. මේ සිතුව පුතේ මහනුවර යුගයේ පහතරට කලා සම්ප්‍රදාය සිතුවමක්. මේක තියෙන පුතේ මුල්කිරිගල විහාරයේ. එතකොට පුතේ ඔබේ පෙළ පොතේ සඳහන් වෙලා තියෙනවා මේ සිතුවමින් නිරූපණය වෙන්නේ රසවත් ආහාරක් භුක්ති විඳින පිරිසක් කියලා. නේද? එහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. කොහොමද පුතේ මේ සිතුවම දිහා බලලා අපිට මොනවද කියන්න පුළුවන්? බලන්නකෝ. මේ ගෙදර කොහොමද උළු වහලා තියෙන්නේ? කණු නිර්මාණය කරලා තියෙන්නේ කොහොමද? මේ ගේදොර උපකරණ මොනවද? මේ යුගයේ මිනිස්සු ඇඳුම් පැළඳුම් මොනවද? ඒ වගේම ආහාරයට ගත දේවල් මොනවද? ගේදොර උපකරණ මොන වගේද? මේ වගේ බොහෝ තොරතුරු පුතේ මේ මගින් අනාවරණය කරගන්නට පුළුවනි. එහෙනම් දුවේ පුතේ අපේ ඉතිහාස තොරතුරු අධ්‍යයනය කරද්දී සිතුවම් ඉතා වටිනා මූලාශ්‍ර වර්ගයක්. එහෙනම් පුතේ මේ සිතුවම් අපි ආරක්ෂා කරගන්නට ඕනේ. අපි සිතුවම් බැලුවා වගේ පුතේ අපි අනාගත පරපුරටත් මේ සිතුවම් බලලා ඒ සමකාලීන සමාජය පිළිබඳව ඒ අතීත කාලය පිළිබඳව දැනුවත් වෙන්නට අවස්ථාව අපි ලබලා දෙන්නට ඕනේ. හරි දුවේ පුතේ. එතකොට දැන් මේ අපි ඉතිහාසය ඉගෙන ගත්තනේ නේද? අපි තා කුඩා අවදියේ ඉඳලා ඉතිහාසය ඉගෙන ගන්නවා. මොනවද දුවේ පුතේ මේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් තියෙන ප්‍රයෝජන? අපි මෙච්චර කතා කරේ ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. නේද? ඉතිහාස ඉගෙන ගන්නවා කියන්නේ මොකද්ද කියලා කතා කරා, ඉගෙන ගත්තා. ඒතර මේ ඉතිහාස ඉගෙන ගැනීමෙන් අපිට තියෙන ප්‍රයෝජන මොනවද? ඒ පිළිබඳව තමයි පුතේ දැන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුතේ ඉතිහාස ඉගෙනීම තුලින් පුතේ අපිට පුළුවන් වෙනවා මේ තමා ජීවත් වෙන සමාජය හා ලෝකයේ පිළිබඳව යථා අවබෝධයක් ලබා ගන්න. ඒ වගේම අතීත අත්දැකීම් මගින් වර්තමානයේ තේරුම් අරගෙන අනාගතය ගොඩනගා ගන්නට පුළුවන්. දැන් දැක්කන පුතේ අපි ඉතිහාස ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඈත කාලයේ සිදුවෙච්ච දේවල්, මිනිස්සු මුහුණ දුන්න ගැටලු, ඒවා පිළිබඳව අධ්‍යයනය කරන එකනේ. එතකොට පුතේ ඒ අත්දැකීම් මගින්, ඒ තොරතුරු මගින් අපිට පුළුවන් පුතේ අපේ වර්තමාන ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ අපි අනාගතය පිළිබඳව සැලසුම් සකස් කරගන්නටත් ඒ තොරතුරු උපයෝගී කරගන්නට පුළුවනි. ඊළඟ පුතේ රටේ ජාතික අනන්‍යතාවය හඳුනා ගන්නට පුළුවනි. ඊළඟට මනුස්සත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනගන්නට පුළුවනි. ඊළඟට අන්‍ය සංස්කෘතීන්ට ගරු කරන්නට හුරු වන්නට පුළුවනි. ඒ විතරක් නෙමෙයි දුවේ පුතේ විවිධ මත ඉවසන්නට පුරුදු වෙන්නට පුළුවනි. බාන පුතේ තමා ජීවත් වෙන සමාජයේ පරිසරය හා ලෝකයේ පිළිබඳව යථා අවබෝධයක් ලබන්නට පුළුවනි. තමා ජීවත් වෙන්නේ මොන වගේ ලෝකයකද කියලා මනවින් අවබෝධ කරගන්න පුළුවනි. ඒ වගේම අතීත අත්දැකීම් මගින් වර්තමානයේ තේරුම් අරගෙන අනාගතය ගොඩනගා ගන්නට පුළුවනි. රටේ ජාතික අනන්‍යතාවය හඳුනා ගන්නට පුළුවනි. මනුස්සත්වයට ආදරය කිරීමෙන් ජාතික සමගිය ගොඩනගා ගන්නට පුළුවන්. ඒ වගේම අන්‍ය සංස්කෘතීන්ට ගරු කිරීමට හුරු වන්නට පුළුවන්. විවිධ මත ඉවසන්නට හුරු වෙන්නට පුළුවනි. ඔනවා තමයි පුතේ ඉතිහාස ඉගෙන ගැනීමෙන් තියෙන ප්‍රයෝජන. එතකොට දුවේ පුතේ අපි කීවා මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර, සාහිත්‍ය මූලාශ්‍ර මේ සියල්ලක්ම හරිම වැදගත්. අපි ඉතිහාසය හදාරනකොට නේද? හරිම වැදගත්. ඒ විතරක් නෙමෙයි පුතේ. අපි ජීවත් වෙනකොට අපේ සංස්කෘතිය ගැන කියද්දී, අපේ අතීතය ගැන කියද්දී නේද? මෙන්න මේ මූලාශ්‍රයන් හරිම වැදගත්. ඒකට මේ කොච්චර වැදගත් වුණත් දුවේ පුතේ මේ මූලාශ්‍රයන් විනාශ වෙනවා. විනාශ වෙන ක්‍රම තියෙනවා. එතකොට මොනවද පුතේ මේ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයන් විනාශ වෙන ක්‍රම?
කොහොමද විනාශ වෙන්නේ? දුවේ පුතේ ශීඝ්‍ර නාගරීකරණය නේද? අධික ජනගහනයක් ඇති වෙනකොට ඔවුන්ට අවශ්‍ය කරන ගොවිබිම් නිවාස ඉදි කරගන්නකොට නේද? පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් විනාශ වෙනවා. ඒ බිම් විනාශ වෙනවා. ඒ වගේම පුතේ මම්මාවත් ඉදි කරනකොට, ගොඩ නැගිලි ඉදි කරනකොට, කුෂිකාර්මයේ කටයුතු වලදී නේද? ඔන්න ඔය වගේ අවස්ථාවලදී පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් විනාශ වෙනවා. දැන් පුතේ ඔය ශීඝ්‍ර නාගරීකරණය, මම්මාවත් තැනීම, ගොඩ නැගිලි ඉදි කිරීම, කුෂිකාර්මයේ කටයුතු වගේ දේවල් නේද? ඒ සමාජීය අවස්ථාවක් මත සිදුවෙන දේවල්නේ. නේද? ඒවා අපිට යම් යම් දේවල් අනුව සීමා කිරීම අනුව කරගන්න පුළුවන්. නමුත් දුවේ පුතේ කනගාටුව කාරණාව තියෙන්නේ අපේ මිනිස්සු වස්තුව සොයා සිදු කරන කැණීම් නිසා අපේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් බොහෝසේ විනාශයටපත් වෙනවා. ඒක හරිම කනගාටුදායකයි දුවේ පුතේ. දැන් බාන්න දුවේ පුතේ අර වල්ලිපුරම් රන් සන්නස අපට හමු නොවුනා නම් වසඹ රජුරුවන්ගේ පාලනය යාපනයේ පැත්තේ තිබුණා කියලා අපට තහවුරු කරගන්න හම්බෙන්නේ නැහැ. යාපන ප්‍රදේශයේ ඒ කාලේ සිංහල පාලනයක් තිබුණා කියලා අපට තහවුරු කරගන්නට බෑ. පනාකඩුව තඹ සන්නස හමු නොවන්නට විජයබාහු රජුරුවන්ගේ ළමා කාලයේ පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නට හම්බෙන්නේ නැහැ. ඒ නිසා දුවේ පුතේ මේවා හරි වටිනා දේවල්. ඒ නිසා අපි පුරා විද්‍යාත්මක මූලාශ්‍රය ආරක්ෂා කරගත යුතුමයි. පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් ආරක්ෂා කරගත යුතුමයි. ඒක අපේ විශාල වගකීමක්. ඇයි පුතේ අපි මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් ආරක්ෂා කරගන්නට ඕනේ වෙන්නේ? දුවේ පුතේ මේ පුරාවස්තු තමයි අපේ අතීතයේ පිළිබඳ ජීවමාන සාක්ෂි. මේව නැත්තම් අපට අතීතයක් තිබුණා කියලා අපට කියන්නට බෑ. අපට හොඳ අතීතයක්, ප්‍රෞಢ ඉතිහාසයක් තිබුණා කියලා අපට කියන්න පුළුවන් වෙන්නේ පුතේ කට ඇරලා. මෙන්න මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් ටික තිබ්බ නිසා. ඔය විනාශ වෙලා ගියා නම් අපට ওই කතාව කියන්න හම්බෙන්නේ නෑ. ඒ නිසා පුතේ මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් කියලා කියන්නේ අපේ අතීතයේ පිළිබඳ ජීවමාන සාක්ෂි. ඒ නිසා අපි ඒවා ආරක්ෂා කරගන්නට ඕනේ. ඊළඟට මේ පුතේ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර අතීතයේ මිනිස්සු ආරක්ෂා කරපු හින්දායි අපි දැන් දැක බලාගන්නේ. අපට අයිති උනේ. පුතේ අපි මේවා ආරක්ෂා කරගන්නට ඕනේ. අපේ අනාගත පරපුරට දැක බලා ගන්න. ඒ කටයත් මේවා අයිති. අපි විනාශ කළා ගියපුවම හරියන්නේ නැහැ. අපි විනාශ කළා හරියන්නේ නැහැ. මේ අපට විතරක් නෙමෙයි අයිති. අනාගත පරපුරත් අයිති. ඒ නිසා පුතේ අපේ යුතුයකමක් මේවා ආරක්ෂා කරන එක. ඊළඟ පුතේ අර කිය විදියට අනාගත පරපුරට දැක බලා ගන්න. අපට විතරක් නෙමෙයි. එයාලට දැක බලා ගන්න. අපි කියන වගේ අපේ ප්‍රෞಢ ඉතිහාසයක් තිබ්බා කියලා ඒ කට්ටියත් පුළුවන් ඒතකොට පුතේ අපේ ප්‍රෞಢ ඉතිහාසයක් තියෙනවා කියලා කියන්න. ඒ වගේම දුවේ පුතේ මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් නැවත ගොඩනගන්නට බෑ. නේද? රත්තරන් හොයාගෙන, රිදී හොයාගෙන, මණික් හොයාගෙන බුදු පිළිම විනාශ කරනවා. බුදු පිළිම විනාශ කරනවා. මේ රත්තරන් වල වාසිය ගන්න. එතකොට පුතේ මේ රත්තරන් ලැබෙනවා. ඒ වගේම වුණ තව පිළිමයක් හදාගන්න පුළුවන්. හැබැයි ඒකේ අර පුරා විද්‍යාත්මක වටිනාකම නැහැ. පැරණිභාවය නැහැ. ඒ නිසා දුවේ පුතේ මේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් නැවත කිසි දවසක ගොඩනගන්නට බෑ. ඒ නිසා අනිවාර්යෙන් අපි ආරක්ෂා කරගන්නට ඕනේ. එහෙනම් දුවේ පුතේ අද අපේ පාඩමින් ඉතිහාසය හැදෑරීමේදී වැදගත් වන පුරා විද්‍යාත්මක මූලාශ්‍රය පිළිබඳව වැඩි දුරටත් අධ්‍යයනය කරනු ලැබුවා. මගේ දුවලා පුතාලා මේ පාඩමින් ලබාගත් තොරතුරු අත්දැකීම් විභාගේ පාස් වෙන විතරක් නෙමෙයි අපේ ජීවිතේ සාර්ථක කරගන්න පාවිච්චිට ගන්නට ඕනේ. මේ පුතේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රය කියලා කියන්නේ අපේ අතීතය. අපේ අතීතය පිළිබඳ කදිම සාක්ෂි. මේව නැත්තම් අපට අතීතයක් තිබුණා කියලා අපිට කියන්න හැකියාවක් නැහැ. ඒ නිසා දුවේ පුතේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රයන් ආරක්ෂා කර ගැනීම
ඔබේත් මගේත් වගකීමක්. එහෙනම් දුවේ පුතේ අද පාඩමෙන් අපි සමුගන්නවා. ඔබ සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා.